වේදිකාවේ ඉන්න ආදරණීය සිල්ල සහෝදරයන් ඒ වගේම නජාත් මොහොමඩ් සහෝදරයන් අපේ චිත්‍රපටි අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහ සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න අපේ සහෝදරිය සහෝදරවරු සියලු දෙනාගේම අවසරයි. දැන් අපි කවුරුත් දන්නවා නොවැම්බර් මාසයේ 16 වෙනිදාට අපිට පාලනය තෝරාපත් කර ගැනීමේ අවස්ථාවක් තියෙනවා. අපි දන්නවා ඉතිහාසෙ පුරාවටම අපේ රටේ ජනතාවට අවස්ථා ගණනාවක් ඇවිල්ලා තිබෙනවා නව පාලනයක් නව පාලකයෙක් තෝරාපත් කරගන්න. ජනාධිපතිවරණ ඇවිල්ලා තිබෙනවා, මහමැතිවරණ ඇවිල්ලා තිබෙනවා. මේ වගේම ජනතාව රැස්වීම් වලට ගිහිල්ලා කතා වලට සවන් දීලා අලුත් ආණ්ඩු අලුත් නායකයෝ පත් කරගත්තා. හැබැයි මේ මුළු කාලේ දිසාව ආපහු හැරිලා බලනකොට ජනතාව හැමදාම කියනවා ඡන්දෙ දීලා කෙටි කාලයකින් ආයෙ වැරදුනා ආයෙ වරද්දාගත්තා කියලා කියනවා. එයි අපේ රටේ ගොඩනැගුණු පාලනය ජනතාවගේ අපේක්ෂාවත් ගොඩනැගෙන පාලනයේ අපේක්ෂාවත් දෙකක් බවට පත් වුණා. තමුන්නාන්සේලා ආණ්ඩුවක් හදාගන්න අපේක්ෂා කරන්නේ කුමක්ද? හැබැයි ආණ්ඩුව ගත්තු පාලකයා කටයුතු කරේ කොහොමද? එනිසා ජනතාවගේ අපේක්ෂාව, ජනතාවගේ අරමුණ, ජනතාවගේ වමනාවට පටහැනිව තමයි බලයගත්තු පාලකයා කටයුතු කරේ. එනිසා හැමදාම ආණ්ඩුව හදලා ආයේ හදපු ජනතාවම කල්පනා කරනවා ආයේ ආණ්ඩු පරාද කරන්න ඕන. ඒ විදිහටම 2015 62 ලක්ෂයකට අධික ජනතාවක් එකතු වෙලා මේ පාලනය හදාගත්තා. හැබැයි පාලනය හදාගෙන අවුරුද්දක් දෙකක් යනකොට ජනතාව කල්පනා කරා දැන් මේ පාලනය පළවා හරින්න ඕන කියලා. ඔව් 2015 හදා ගන්නාලාද රනිල් මෛත්‍රී හවුල් පාලනය දැන් වෙනස් කරන්න ඕන. හැබැයි වෙනස් කරන්නේ කවුද කොහොමද? මේ ජනතාවම තමයි 2015 රාජපක්ෂ පාලනය බිඳවැටුනේ. ඒක ඇත්ත ගත්තොත් පෞල් පාලනය. ජනාධිපතිවරයා රාජපක්ෂ, ඊළඟ කතානායකවරයා රාජපක්ෂ. ආර්ථිකය සහ ආණ්ඩුවේ මුළු බර නේද සහ සියලුම බලවත් අමාත්‍යාංශ බැසිල් රාජපක්ෂ. පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙකුටත් වඩා බලවත් නාමල් රාජපක්ෂ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයෙකුට තියෙන බලතල ඉක්මවා යමින් වැඩ කටයුතු කරේ ගෝඨාභය රාජපක්ෂ. ඌවේ මහ ඇමතිවරයා හැටියට තව රාජපක්ෂ කෙනෙක්. එයා ලංකේගේ සභාපතිවරයෙක් තව රාජපක්ෂ කෙනෙක්. රට පුරා වැදගත් තානාපති කාර්යාලවල රාජපක්ෂලගේ ඥාතීන්. රටේ වැදගත් ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩල සහ මෙහෙවීම රාජපක්ෂලාගේ. එනිසා ජනතාව අත්විඳා 2015ට කලින් මේ රාජපක්ෂලාගේ ව්‍යසනය. පවුලක් විසින් රටක් පාලනය කරමින් තිබුණා. පවුලේ වමනා එපාකම් වනුව තමයි රටේ තීරණ ගත්තේ. සමහර කාලවල පොඩි දරුවා සුරතල් බල්ලන්ට ආස වෙනකොට ඒ සඳහා දෙන ආහාර පානවල බදු ඉවත් කරනවා. ලොකු දරුවා කාර් රේස් වලට කැමති වෙනකොට රේසින් කාර් වල බදු ඉවත් කරනවා. නිසා තීරණ ගත්තේ. ජමල්ගේ දරුවා බස් නායක නිලමට තව කැමති වෙනකොට නීති සංශෝධනය කරනවා දීර්ඝ කාල ලෙස තනතුරු තියාගන්න. මේ විදිහට රටේ නීති සකස් කරේ. රටේ අයවැය ලේඛන සකස් කරේ. රට පාලනය කරේ.
පෞලක සිගතියන් වමනාවන් අනුව. ඒ නිසා තමයි 2015 ඒ පාලනය බිඳවැටුනේ. සාමාන්‍ය ජනතාවක් නෙවෙයි. 62 ලක්ෂයකට අධික ජනතාව රාජ්‍ය බලයේ තිබෙදී, මාධ්‍ය බලයේ තිබෙදී, මුදල් බලයේ තිබෙදී, හමුදාව පොලිසිය සියලු බලයේ තිබෙදී රටේ ජනතාව පෙරට ඇවිල්ලා රාජපක්ෂලාගේ පාලනය බිඳවැටුවා. බිඳවටලා තමයි මේ පාලනය කොට නැගුණේ. දැන් අවුරුදු 5කට ආසන්න වෙමින් තිබෙනකොට ජනතාව සියලු දෙනාම කල්පනා කරනවා 2015 ජනතාවට දෙන්න දෙකකතාවයන් කිසිවක් මේ පාලනය ඉටු කරගන්න සමත් වෙලා නැහැ. වංචාව නතර කරනවා කිව්වා. ඒ වෙනුවට වංචාව වැඩි කරා. වංචනිකන දඬුවම් දෙනවා කිව්වා. වංචනිකයන් එක්ක හොරා කාපුවා බෙදාගත්තා. මම ඔබ කීමින් කියන්නේ. වංචාව පිළිබඳ චෝදනා එල්ල වෙලා තිබුණු සමහර අයගේ දීපල සමහර ඇමතිවරුන්ට ගත්තා. ආර්ථිකය ගොඩනගන වෙනුවට ආර්ථිකය විනාශ කරා. ණය අඩු කරන වෙනුවට ණය කන්ද තවත් වැඩි කරා. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන වෙනුවට පහත් තත්ත්වයකට ඇති කරා. ඒ නිසා 2015 යලි ගොඩනගා ගන්න ලද ආණ්ඩුවක් ජනතාවගේ වමනාවන් ඉටු කරේ නැහැ. දැන් හැම ජන කොට්ටාසයක්ම කියනවා ඔව් 2015 ගොඩනගපු පාලනය බිඳවැටවිය යුතුයි. මා හිතන එක පිළිබඳ අපි කාටවත් සැකයක් අවිශ්වාසයක් තබා ගත යුතු නැහැ. කුමන හේතුවක් නිසා යලි එම පාලනය මේ රටේ ජනතාව පත් කරගතියි. අවුරුදු 5ක් සෑම ශේෂ්ත්‍රයේම කඩාවට්ටපු රටක් හිමි කරපු පාලකයන් නැවත තෝරාපත් කරගන්නේ ඇයි? ඒ නිසා මේ නොවැම්බර් මාසේ 16 වෙනිදා මේ පාලනය බිඳවැටවිය යුතුයි. හැබැයි බිඳවට්ටව යලි පාලනය ලබා දෙන්නේ කාටද? 2015 පළවා හරින ලද රාජපක්ෂලා විතරද? ඒකෙන් ඇති ඵලය මොකක්ද? තමුන්නාන්සේලා පොළට ගිහිල්ලා අඹ ගොඩෙන් අඹ ගෙඩියක් තෝරනකොට ඉස්සලම ගන්න අඹ ගෙඩියක් ඒක කුණු වෙලා ඒක අඹ ගොඩේ පැත්තකින් තියෙනවා. ආය අඹ ගෙඩියක් ගන්න ඒකත් කුණු වෙලා ඊළඟ අර පැත්තකින් තියපු කුණු අඹේ ආය ගන්නවා නේ වෙන අලුත් අඹ ගෙඩියක් තෝර ගන්නවා. එහෙම නෙවෙයි. ඒ නිසා අපි තමුන්නාන්සට ආරාධනා කරනවා 2015 කුණු පාලනය බිඳවැටුවා. ගොඩනගන ලද පාලනයද කුණු වී තිබෙනවා. ඒ නිසා යලි මේ රටේ පැරණි කුණු පාලනය ගේන්න උනත් මේ හැම පුරවැසියෙක්ම මාන නේද? ඒක ඉවත් කරේ ඒක නරක නිසා. ඒ නිසා අපි තමුන්නාන්සට ආරාධනා කරන්න ආවේ 2015 පළවාරන ලද පාලනයත් 2015 ගොඩනගා ගන්න ලද පාලනයත් දෙකම පරාජයටපත් කොට නව පාලනයක් අපේ රටේ ගොඩනගා ගැනීම සඳහා මේ නොවැම්බර් මාස 16 වෙනිදා ඡන්දය පාවිච්චි කරනවා. අලුත් පාලනයක් වුණා අපේ රට. ස්වල්ප කාලයක් නෙවෙයි අපේ රට අවුරුදු 71ක් මේ රටේ පාලකයෝ පාලනය කරලා තිබෙනවා. අවුරුදු 37ක් එක්සත් ජාතික පක්ෂය. අවුරුදු 34ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්දාන. තව අවුරුදු 71කින් එක් පක්ෂයක් අවුරුදු 37ක් තව පක්ෂයක් අවුරුදු 34ක්. දශක ගණනාවක් මේ පක්ෂ දෙක අපේ රට පාලනය කරලා තිබෙනවා. ආණ්ඩු 15ක් හැදිලා තිබෙනවා. සමහර ආණ්ඩු UMP ආණ්ඩු. සමහර ආණ්ඩු ශ්‍රී ලංකා ඇතුළු සන්දාන ආණ්ඩු. ආණ්ඩු 15ක් මේගොල්ලන් එක්ක එකතු වෙලා රටේ ජනතාව ආණ්ඩු හදලා තිබෙනවා. අවුරුදු 37ක් UNPට ආණ්ඩු කරන්න අවස්ථාව දීලා තිබෙනවා. අවුරුදු 34ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ සන්දාන වලට ආණ්ඩු කරන්න අවස්ථාව දී තිබෙනවා. හැබැයි අවුරුදු 71ක් යනකොට අපේ රටේ ශේෂ පත්‍රය කුමක්? මොකද අපේ රට සිද්ධ වුණේ? රටකට විය හැකි සියලුම පන්නේ විනාශකාරී තත්වයන් මේ පාලකයන් විසින් අපිට උරුම කරලා ඉවරයි. සියලුම විනාශකාරී තත්වයන්. කාට හරි කියන්න පුළුවන්ද? මේ රටේ මෙන්න මේ ශේෂ්ත්‍රේ සුභවාදී බලාපොරොත්තුවක් සහිතව ඉදිරියට යමින් තිබෙනවා කියලා කුමන හෝ ශේෂ්ත්‍රයක් කියන්න පුළුවන්. අධ්‍යාපනයේ සුභවාදී බලාපොරොත්තුවක් සහිත ඉස්සරහට යනවාද?
සෞඛ්‍ය ශාස්ත්‍රයේ සුභවාදී බලාපොරොත්තු සහිත ඉස්සරහට යනවාද? අපේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම පිළිබඳ සුභවාදී බලාපොරොත්තුකින් ඉස්සරහට යනවාද? වංචා දූෂණ නාස්ති අවම වෙනමි එවැනි සුභවාදී බලාපොරොත්තුවක් අපිට තිබෙනවාද? අපේ තරුණයාගේ තරුණියට තමන්ගේ ඉගෙනගෙන තියෙන අධ්‍යාපනයට සුදුසුකමට රැකියාවක් ලැබෙවි කියලා සුභවාදී බලාපොරොත්තුවක් තිබෙනවාද? අපේ දරුවන්ට අපි විඳින දුක අත්පත් නොවේ කියලා සුභවාදී බලාපොරොත්තුවක් තිබෙනවාද? අපේ ණය කන්ද ක්‍රමානුකූලව අඩු වේවිද වැඩි වේවිද කියලා නේද? අඩු වේවි කියලා සුභවාදී බලාපොරොත්තුවක් තිබෙනවාද? සිංහල දෙමළ මුස්ලිම් ජනය අතර ගැටුම් අවම වෙලා සමගිය නිර්මාණය වෙලා වෛරයෙන් ක්‍රෝධයෙන් ජීවත් වෙන ජනතාවක් වෙනුවට සමගිය මෛත්‍රියෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙන ජනතාවක් ගොඩනගාවි කියලා සුභවාදී බලාපොරොත්තුවක් තිබෙනවා. මා කියන්නේ කිසිදු වර්ගී කිසිදු ශ්‍රේෂ්ඨයක සුභවාදී බලාපොරොත්තුවක් මේ පාලකව අපිට ඉතුරු කරලා නැහැ. අපිට ඉතුරු කරලා තිබෙන විනාශය. අපිට ඉතුරු කර තිබෙන්නේ විනාශකාරී තත්ත්වයේ අත්දැකීම. ඒ නිසා අපි තමුන්වන්සලට ආරාධනා කරන්න ආවි. 71 මේ පැරිණි පිළිණු වූ අසාර්ථක දේශපාලන ගමනට අපි තිත තියලා නැව් දේශපාලන ගමනකට අපේ රටේ දොරටු විවෘත කරමු. අපේ තරුණ පරම්පරාව මේ රට ගොඩනැගීම සඳහා ඉතාමත් හැකියාව දක්ෂතාවය තියෙන තරුණ පරම්පරාවක් ඉන්නවා. අපේ තරුණයන්ට මොකද සිදු වී තිබෙන්නේ? තමන් අධ්‍යාපනය හදාarලා තිබෙනවා. විවිධ හැකියාවන් තිබෙනවා. හැබැයි රැකියාවක් උත්පාදනය නොවන තත්ත්වයක් මතු වී තිබෙනවා. අද විශාල තරුණ පරම්පරාව ඔබ ගිහිල්ලා බැලුවොත් යුරෝපා එම්බසි තානාපති කාර්යාලය ඉස්සරහා මේ රට අත්තරලා යන පොරබදනවා. තානාපති කාර්යාලවලට මේක දරා ගන්න බැරුව තානාපති කාර්යාලය වීසා නිකුත් කරන ඒජන්සිත් දැම්මා. මතකද? ඇයි තානාපති කාර්යාලය ඒ තරම් පිරෙනවා. දැන් තානාපති කාර්යාලය වෙනුවට ඒජන්සි දාලා තියෙනවා. ඇයි? විශ්වාසවන්ත ජීවිතයක් අපේ තරුණයන්ට මේ රට තුල නිර්මාණය කරගන්න බැරි වී තිබෙනවා. ඒ වගේම අපේ ගම්වලට ගිහිල්ලා බැලුවා. කුසකර්මාන්තයේ තුණු ජනතාව කුසකර්මාන්තය පිළිබඳ තමන්ට අවිශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. ගොවිතැන අත්තරලා වෙන මොනවා හරි කරන්න ඕන කියලා ඒ ජනතාව කල්පනා කරනවා. අපි දීවර ජනතාව ගිහිල්ලා හම්බුණා. ඒගොල්ලෝ කියන මුහුදු ගිහිල්ලා නිරන අස්වැන්න සාධාරණ මිලකට විකුණ ගන්න වේදියක් නෑ. තමන්ට හොඳ ආර්ථික තත්ත්වයක් නෑ. මුහුදු රස්සාව අත්තරින්න ඕන කියලා කල්පනා කරනවා. අපේ ව්‍යාපාරිකයන් බැලුවොත් විශාල බැංකු ණයක් අරගෙන ව්‍යාපාර ආරම්භ කරලා තිබෙනවා. බැංකුවේ මාසික වාරිකය වෙනවා. වාරිකය ගෙවා ගන්න විදියක් නැහැ. කඩේ වහන්නත් බෑ. බිස්නස් එක කරන්නත් බෑ. හිරවීමක ඉන්නවා. මොකද සිද්ධ වෙලා තියෙන්නේ? ඒ නිසා මේ ජනතාව මේට වඩා හොඳ අනාගතයක් අපි නිර්මාණය කරන්න ඕනේ නැද්ද? අපි තමුන්වන්සලගෙන් සහාය ඉල්ලන්නේ අන් කවරටවත් නෙවෙයි. මේ සෑම ක්ෂේත්‍රයකම කඩා වැටි තිබෙන අපේ ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් ලබා දීමේ වගකීම අපි බාර ගන්න සූදානම්. ඒ වෙනුවෙන් මේකට සහාය දෙන්න. ඒ වෙනුවෙන් අලුත් තීන්දුවක් ගන්න කියලා අපි තමුන්වන්සලගෙන් ඉල්ලා ඉන්නවා. අවුරුදු 71ක් විනාශයේ අගාතයට ගෙන ගොස් තිබෙන මේ රට ගොඩනගන්න ඕන. මේ රට ගොඩනගිය හැකි. මේ රට ගොඩනගන්න බැරි නම් ලෝකේ හදන්න පුළුවන් කිසිදු රටක් නැති බව මත තබා ගන්න. 71 වසරක් පාලකයෝ මේ තරම් විනාශයක් කර තිබියදී මේ රට මේ ප්‍රමාණයෙන් හරි ආරක්ෂා වී තිබෙන්නේ මේ රටේ එවැනි වාසනාවන්ත ගුණයක් තිබෙන නිසා. එහෙම නැත්නම් මේ පාලකයන් අපේ රටේ කොට තිබෙන විනාශය අනුව ගත්තොත් මේ විදිහට රටක් ඉතුරු වෙන්න විදියක් නෑ. ඒ නිසා මේ රට හදන්න පුළුවන් රටක්. අපේ දරුවන්ට, අපේ තරුණයන්ට, අපේ වැඩිහිටි පරම්පරාවට සුරක්ෂිත ජීවිතයක් උරුම කිරීම සඳහා මේ රට ගොඩනැගිය හැකියි. අපි තමුන්වන්සලට ආරාධනා කරනවා. 71 වසරක් විනාශකාරීත්වයේ දිශාවට ගෙන යන රට සෞභාග්‍යයේ දිශාවට ගෙන යාම සඳහා නව පාලනයක් අපි ගොඩනගා ගන්නවා. අපි මේ රට හදනවා. කොහොමද හදන්නේ? රටක් හදන්න ආර්ථික ප්‍රතිපත්තිය, අධ්‍යාපන ප්‍රතිපත්තිය, සෞඛ්‍ය ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තිය, කෘෂිකාර්මික දීවර ප්‍රතිපත්තිය වැදගත්. හැබැයි ඒ කුමන ප්‍රතිපත්තිය තිබ්බත් වැඩක් නැහැ. රටක් ගොඩනැගීම සඳහා මූලිකම අත්තිවාරමක් තියෙනවා. ඒ මූලික අත්තිවාරමේ පළමු එක තමයි රටක නීතිය සාධාරණව ඉටු වෙන පුළුවන් පාලනයක් ඕන. නීතිය සාධාරණ වෙන්න. අපේ රටේ නීතිය සාධාරණ.
නැහැ. නීතිය දේශපාලන යන ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. බලවතා නේද බලවත් ඇමතිවරයෙක් නම් ඔහුගේ සමීපතම ගෝලයෙක් නම් මොනතරම් අපරාධ කරත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔහු ධනවත් නම් ඔහු බලවත් නම් මොනතරම් නීති විරෝධී වැඩ කරත් ඔහු නීතියට කොටු වෙන්නේ නැහැ. එනිසා අපේ නීතිය සිදු වී තිබෙන්නේ ධනවත් බලවත් අයට එක නීතියක්, දුප්පත් දුබල අයට තව නීතියක්. අපේ පොලිසිය මාතෘ දන්නවා මේ. අපේ පොලිසිය මාතෘ දන්නවා හොඳට. අත්තඩංගුට ගන්නකොටම දන්නවා මේ ඇමතියගේ ගෝලය නම් හෙට එළියට දාන්න වෙන බව. දන්නවා. එයි නීතිය සාධාරණ විට කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. අපි දන්නවා අපිට ඉතාමත් දක්ෂ පොලිස් දෙපාර්තමේන්තුවක් තිබෙනවා. අපේ රටේ ඕනෑම වර්ගයේ නම ගියපු අපරාධයක් ඕනෑම වර්ගයේ නම ගියපු අපරාධයක් හොයාගන්න අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව දක්ෂයි. එහෙම නැත්නම් ඕනෑම අපරාධයක් ආందోලනයේ තුඩු දී තිබෙන ඕනෑම වර්ගයේ අපරාධයක් හොයාගන්න තරම් ශක්තිමත් පොලිස් දෙපාර්තමේන්තුවක් අපිට තිබෙනවා. ඕගොල්ලෝගේ ප්‍රදේශවල කවර වර්ගයේ අපරාධයක් සිද්ධ වුණත් දින කීපයක් ඇතුළත පොලිසිය හොයාගන්න. අර ගාලා තැන්නේ දෙවියගේ නේද? ගාලා තැන්නේ කපුවගේ ඒකේ තිබුණු රත්තරන් හොරකම් කරපු එකත් හොයාගත්තේ පොලිසිය. දෙයියෝ නෙවෙයි. ඒතරම් දක්ෂයි මේ පොලිසිය. හැබැයි අපේ රටේ හොයාගන්න බැරුණු අපරාධ තියෙනවා. තාජුදීන්ගේ ඝාතනය හොයාගන්න බැරුණු. ලසන්තගේ ඝාතනය හොයාගන්න බැරුණු. එක්නැලිකුලගේ පැහැර ගැනීම හොයාගන්න බැරුණු. ලලිත් කුගන්ගේ පැහැර ගැනීම හොයාගන්න බැරුණු. සිරසට සියතට ඉරුදිනට බෝම්බ ගහපු එක හොයාගන්න බැරුණු. පොතල ජයන්ත කිත්නා රුපාලි තැනකෝ නාමල් ගමගේ නාමල් පෙරේර පහර දීපක හොයාගන්න බැරුණු. ඇයි පොලිසිය අදක්ෂ නිසාද? නෑ. ඒ ඔක්කොම කරේ දේශපාලන බලවතුන්. ඒ ඔක්කොම කරේ ආණ්ඩුවේ වෙලා හිටපු ඝාතන. නිසා ආණ්ඩුව අපරාධ කරනකොට මේ පොලිසියට හොයාගන්න බැරිකම නෙවෙයි හොයාගන්න දෙන්නේ. දේශපාලන මැදිහත් තිබෙනවා. ඒතර එහෙම රටේ සාධාරණ නීතියක් ඉටු කළ හැකිද? අපි කියනවා මේ රට ගොඩනගන පළවෙනි කණුව පළමු ස්තම්භේ නම් සාධාරණ නීතියක් ඇති කරන්න ඕන. අපි සහතිකයක් දෙනවා අපේ රටේ පොලිසිය මහත්තුන්ට. පොලිස් දෙපාර්තමේන්තුව. ඔබ ඇඳගෙන ඉන්න නිල ඇඳුමි ඔබගේ කරේ ගහලා තියෙන තරුවි අතේ ගහලා තියෙන පටියේ ඔබගේ වෘත්තියේ ගරුත්වය ආරක්ෂා වෙන පරිදි රාජකාරී කළ හැකි තත්වයක් මේ රටේ අපි නිර්මාණය කරනවා. අපි පාර්ලිමේන්තු නියෝජනය කරනවා අවුරුදු 19ක්. හැබැයි මේ අවුරුදු 19 කිසි දිනක අපරාධකරුවෙක් නිදහස් කර ගැනීමට අපි පොලිසියට කතා කරලා නැහැ. ලොකු එකක් නෙවෙයි. හෙල්මට් එකක් නැතුව අල්ලගත්තත් අපි කතා කරන්නේ නැහැ. ඇයි? පොලිස් දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය නිර්මාණය කරන්නේ නැතුව රටේ නීතිය සාධාරණී ඉටු වෙන රටක් අපිට නිර්මාණය කරන්න බෑ. එහෙම නැතුව රටක් හදන්න බෑ. එනිසා අපි මොකද්ද කරන්නේ? ධනය තියනවද බලය තියනවද? දුප්පත්ද පොහොසත්ද? සිංහලද දෙමළද මුස්ලිම් ભેදකින් තොරව හැම දෙනාටම සාධාරණ ලෙස නීති ඉටු කරන්න පුළුවන් රාජ්‍යයක් නිර්මාණය කරන බවට අපි ඔබට සාතික කරනවා. ඒක මේ රට ගොඩනගන්න. දෙක වංචාව දූෂණය නාස්තියතර පාලනයක් හදන්න ඕන. ලෝකේ කොහෙවත් හොරෙක් හදපු රටක් නැහැ. කොයිද හොරෙක් හදන රටක්? ලෝකේ කොහෙවත් හොරෙක් හදපු රටක් නැහැ. ඒ නිසා අපි තමුන් වහන්සේලට කියනවා නේද? වංචාව දූෂණය නාස්තියතර පාලනයක් අපි හදනවා. ඔයගොල්ලෝ මතකයි 2015 මැතිවරණ වේදිකාවේ වැඩිපුරම කතා වුණේ මොකද්ද? මොකක් ගැනද? හොරකම්, හොරුන්ට දඬුවම් දීම, හොරා කාපු දේපල පවරා ගැනීම පිළිබඳ තමයි 2015 වේදිකාවේ උඩින්ම තිබුණේ. ඇයි? රාජපක්ෂ පාලනේ හොරකම් කිරීම පිළිබඳ කප් ගහලා තිබුණා. 2015 වෙනි සාම මැතිවරණ වේදිකාව හොරුන් අත්අඩංගුවට ගන්නවා, හොරුන්ට දඬුවම් දෙනවා, හොරා කාපු දේපල පවර ගන්නවා කියලා යටිගිරියෙන් එක්සත් ජාතික පක්ෂ වේදිකාවල කෑගැහුවා. ඕගොල්ලෝ දකින්නද මේ සැරේ රාජපක්ෂගේ වේදිකාවෙත් හොරකම් ගැන කතා කරන්නේ, සජිත්ගේ වේදිකාවෙත් හොරකම් ගැන කතා කරන්නේ. ඇයි? රාජපක්ෂගේ වේදිකාවෙත් හොරුන්ට දඬුවම් දෙනවා කියලා කතා කරන්නේ, සජිත්ගේ වේදිකාවෙත් හොරුන්ට දඬුවම් දෙනවා කියලා කතා කරන්නේ. ඇයි? දෙගොල්ලම හොරු.
ගෝඨාභය රාජපක්ෂට අවිල්ලා කියන්න පුළුවන්ද වංචනිකනේ දඬුවම් දෙනවා කියලා. එහෙනම් එයා කරන්න ඕන වැලිකඩ හිරගෙදර මහා දොර ඇරලා නේද? හිරගෙදර ඇතුළට ගිහිල්ලා කූඩුවේ දොර ඇරලා කූඩුව ඇතුළට ගිහිල්ලා තමන්ම ලොක් කරගෙන පළවෙනි හොරා ඇල්ලුවා කියලා පොරොන්දුවක් දෙන්න. නැතුව කොහොමද? එයාට පුළුවන් දොරකම් අල්ලනවා එයාට කියන්න බෑ. සජිත් ප්‍රේමදාසට කියන්න පුළුවන් හොරුන්ට දඬුවම් දෙනවා කියලා. රවි කරුණානායක වේදිකාවේ, ලක්ෂ්මන් කිරියල වේදිකාවේ, රනිල් වික්‍රමසිංහ වේදිකාවේ කොහොමද හොරුන්ට දඬුවම් දෙනවා කියලා. ඒ නිසා මතක තබා ගන්න. අපේ රට ගොඩනගනවා නම් වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් තොර පාලනයක් ඕන. ඒ පාලනය ගොඩනගන්නේ ජාතික ජනබලවේගය විතර බවට සමග. එහෙනම් නීතිය සාධාරණට වෙන රටක් ඕන. වංචාව දූෂණයෙන් නාස්තියෙන් තොර පාලනයක් ඕන. ඊළඟ මහජනගේ ආරක්ෂාව සහ ජාතික සමගිය ගොඩනැගුණු රටක් වුණා. අපිට අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. අපේ රටේ ඇතිතරම් දේපල විනාශ වුණා. ඇතිතරම් ජීවිත විනාශ වුණා. අඩුම තරමේ මේ පාලකයන්ට අවුරුදු 30ක ඉතාමත් දිගු කාලයක යුද්ධයක් තිබිලා. යුද්ධය අවසන් වුණේ 2019. අවුරුදු 10ක් බැරුණා මේ පාලකයන්ට ගැටුමක් නැතුව මේ රට ගෙනියන්න. 2009 යුද්ධය අවසන් වුණේ 2009 මේ මාසේ 19 වෙනිදා. හැබැයි යුද්ධය අවසන් වෙලා අඩුම තරමේ අවුරුදු 10ක් මේ පාලකයන්ට බැරුණා ගැටුමක් නැති රටක් තියයි. 2014 ගැටුම් ඇති වුණා. 2019 බෝම්බ පිපුරුවා. අඩුම තරමේ අවුරුදු 10ක් යුද්ධයක් ගැටුමක් නැති රටක් හදන්න බැරුණා. අවුරුදු 30ක මහා විනාශකාරී යුද්ධයක අත්දැකීම් තිබුණ ජනතාව. අවුරුදු 30ක් මහා විනාශකාරී යුද්ධයක විනාශකාරී අත්දැකීම් තිබුණු රටක් අඩුම තරමේ යුද්ධ ඉවර වෙලා ගැටුම් රහිත රටක් බවට පත් කරන්න බැරුණ අවුරුදු 10ක්. විවිධ වර්ගයේ ගැටුම් නිර්මාණය කරා. සිංහල මුස්ලිම් ජනයා අතර ගැටුම් නිර්මාණය කරා. මේවා සිතාමතා නිර්මාණය කරේ. මේගොල්ලන්ට ගැටුම් නැතුව පාළුයි. ගැටුම් නැතුව පාඩුයි. ගැටුම් නැතුව දේශපාලනය කරන්න බෑ. ඔබ හිතන්න එකම ආරක්ෂක අමාත්‍යාංශේ එකම ගිණුමින් මුස්ලිම් අන්තවාදයට පඩි ගෙවනවා. සිංහල අන්තවාදයට පඩි ගෙවනවා. ඒක වෙන්නේ කොහොමද? එන මහජනගේ බදු වලින් ගන්න සල්ලි වලින් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් වෙන සල්ලි වලින් නේද? මුස්ලිම් සමාජය ඇතුලේ ගොඩනැගුණු අන්තවාදීන්ට පඩි ගෙවුවා. අන්තවාදීන්ට සිංහල සමාජය ඇතුලේ ගොඩනැගුණු අන්තවාදීන්ට පඩි ගෙවුවා. කොහොමද මේක තේරුම් ගන්නේ? එක අන්තවාදයකට පඩි ගෙවුවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් අනිත් අන්තවාදීන්ට ගහන්න කියලා. අනිත් අන්තවාදීන්ට පඩි ගෙවුවා නම් අපිට හිතන්න පුළුවන් අනිත් ටීම් එකට ගහන්න කියලා. දෙගොල්ලටම දුන්නේ. දෙගොල්ලම වර්ධනය වෙලා ගහගනින්න. ගැටුම් නැතුව පාළුයි. ගැටුම් නැතුව පාඩුයි. මේකයි. ඒගොල්ලෝ දේශපාලනය කරන්න මේ ගැටුම ඕන. ඒ නිසා අඩුම තරමේ අවුරුදු 30ක යුද්ධයක් ඉවර වෙලා අවුරුදු 10ක් ගැටුම් නැතුව පාලනය කරන්න පුළුවන් රටක් හැදුන්නේ. රටක් කරන්න බැරුණා මේගොල්ලන්. දැන් මොකද උන අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ සාමාන්‍යයෙන් අපේ ගම්වල කතා බහක් තියෙනවා. තුවක්කුව බැඳ කෙනා, ඒ කියන්නේ බඳින තුවක්කුව කියන ගම්වල බඳින තුවක්කුව බඳින්නේ හොරේ. ඉතින් තුවක්කුව බැඳ කියලා කවුද කියලා හොයාගන්න බෑ. හැබැයි තුවක්කුව බැඳ කවුද කියලා හොයාගන්න පුළුවන් දඩේම උස්සයි යනකොට. බැඳ කෙනා හොයාගන්න පුළුවන්. තේරුණාද? ඉතින් පොලිසිය මහතුරු ගිහිල්ලා දඩේම උස්සයි යන්නේ කවුද කියලා බලන් ඉන්නවා. එතකොට බැඳපු කෙනා අල්ලගන්න පුළුවන්. දැන් අප්‍රේල් මාසේ 21 වෙනිදා තුවක්කුව බැඳ කියලා අපිට හොයාගන්න බෑ. හැබැයි දඩේම උස්සයි යන්නේ කවුද කියලා අපි දන්නවා. කවුද හොයන්නේ උස්සයි යන්නේ? අප්‍රේල් මාසේ 21 වෙනිදා පහර සිද්ධ වෙනකොටම කිව්වා මම හිටියනම් මේක වෙන්නේ නැහැ. පළවෙනි වාක්‍යය. දෙවන වාක්‍යය මම ජනාධිපතිවන්ට ඉල්ලනවා. මම නෙවෙයි හොඳේ යාළුවා. තුන්වෙනි වාක්‍යය මම ජනාධිපති වෙලා අන්තවාදේ පරාද කරනවා. ඊට පස්සේ ඇති කරපු මහා ව්‍යසනකාරී තත්ත්වය අපිට හිතා ගන්න පුළුවන්. අප්‍රේල් මාසේ 21 වෙනිදා පහරේ සිද්ධ වුණු දවසේ රාත්‍රී මුස්ලිම් ගම්මානයකට යම් බියවැද්දීමක් යම් තර්ජනයක් යම් ප්‍රහාරයක් සිද්ධ වුණා නම් අපිට තේරුම් ගන්න පුළුවන් ආවේගය. ආවේගය නේද? මුස්ලිම් ජන සමාජයේ ගොඩ නැගුණු අන්තවාදී කණ්ඩායමක් කතෝලික ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරා.
ඒ නිසා ඇති වෙන ආවේගයට ඒකත් මා කියන හොඳයි කියලා නෙවෙයි. හැබැයි ඒ ආවේගයට මුස්ලිම් ගම්මානයකට ප්‍රහාරයක් එල්ල විය හැකි. ආවේගයට. හොඳ නැහැ. හැබැයි ආවේගයට. හැබැයි ප්‍රහාර එල්ල වෙන්නේ කවද්ද? මේ මාසේ 13 දින 21කට පස්සේ. එහෙම උනේ කොහොමද? නේද? ඒ කියන්නේ අප්‍රේල් මාස 21 වෙනිදා ප්‍රහාර එල්ල කරලා බිංගිරියේදී හෙට්ටිපොළදී මිනුවන්ගොඩදී හලාවත ප්‍රදේශයේදී ප්‍රහාර එල්ල වුණේ කවදාද? මේ මාසේ 13 දින 21කට පසු. ඒක ආවේගය. ඒක ආවේගය නෙමෙයි. ඒක ඒ වෙලාවේ ඇති වෙච්ච කෝපයද? කෝපය නෙවෙයි සැලසුම් සහගත ක්‍රියාදාමයක් ගියා. ඔයගොල්ලෝ දැක්ක මේක? එක් දේශපාලන කඳවුරක් මුළු මනින්ම සැලසුම් කරමින් ගියා. ආවේගය ඇති කරා, ගැටුම් නිර්මාණය කරා, දොස්තර කෙනෙක් අල්ලා ගන්නවා. නේද? කඩුවක් අල්ලා ගන්නවා. මේ විදිහට භීතියක් නිර්මාණය කරමින් ගියා. ඒ භීතිය නිර්මාණය කරන්න විශාල ප්‍රමාණයකින් අද ඒ කඳවුර වෙනුවෙන් පිළිහිටන මාධ්‍යත් උපයෝගී වෙච්ච බව ඔබ දන්නවා. හොයලා බලන්න ඉතිහාසය. නැවත ඔයගොල්ලෝ පුළුවන් නම් අප්‍රේල් මාසේ 21 වෙනිදාගෙන් පසුව සමහර මාධ්‍ය ආයතන හැසිරෙන විදිය බලන්න. ඒ හැසිරෙන විදියයි ඒ මාධ්‍ය ආයතන අද ජනාධිපති වර්ණයේදී සහාය දක්වන්නේ කාටද කියලා හොයලා බලන්න. බලන්න. අපි සමහර ඒවා තේරුම් ගන්න ඕන තරකනේ. අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාරයෙන් පසුව ගැටුමක් නිර්මාණය කරන්න හිතාමතාම සැලසුම් සහගත කරන ලද දේවල් වෛද්‍යවරයා පිළිබඳව විශාල ප්‍රවෘත්ති නිර්මාණය කරපු හැටි ඒ වෛද්‍යවරයා පිළිබඳව විවිධ වැඩසටහන් නිර්මාණය වුණු හැටි සමහර අය ගෙනල්ලා වැඩසටහන් ඇතුලේ නේද කරපු විදිය අපි දැක්කා. ඒ සැලස්මක් තිබුණා. ඒ සැලස්ම දැන් කූට ප්‍රාප්තිය තමයි අපේක්ෂකෙක් කර තියාගෙන දැන් යනවා ඒක. නැද්ද? ඒ සමය සැලසුම් කරලා මේ තත්ත්ව නිර්මාණය කරා. ඊට ප්‍රතිපක්ෂ ආණ්ඩුව මොකද්ද කරේ? ආණ්ඩුව සමත්ුනේ නෑ. මේ ආණ්ඩුවට පුළුවන්කම ලැබුණාද? අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාර වළක්වා ගන්න පුළුවන්කම ලැබුණාද? ඉතාමත් වැදගත් සාක්ෂි විශාල ප්‍රමාණයක් එළිදරව් වෙලා තිබුණා. විශාල ප්‍රමාණයක්. අප්‍රේල් මාසේ 9 වෙනිදා මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙන බව වාර්තා වෙලා තිබුණා. සහරාංග ඇතුළු කණ්ඩායමක් මෙවැනි ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. අප්‍රේල් 16 වෙනිදා කාන්තන්කුඩි ප්‍රදේශයේ බයිසිකලයක් පුපුරව හැරලා පුපුරව හැරීම පිළිබඳ පරීක්ෂණයක් කරලා තිබුණා. ඒ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ බුද්ධ්‍යංශ සතු. ඒ වාර්තා කරා ආණ්ඩුව. ඊළඟ අප්‍රේල් මාසේ 17 වෙනිදා ඒ බයිසිකලේ කාටද පුපුරවා ගත්තේ කවුද? ඒ අය හා සහරාංග අතර තියෙන සම්බන්ධය එළිදරව් වුණා. අප්‍රේල් මාසේ 20 වෙනිදා සහරාංගගේ ක්‍රියාකලාපය සහෝගේ කණ්ඩායම මරාගෙන මරණ බෝම්බ පහරක් එල්ල කරන තියෙන බව බුද්ධ්‍යංශ වාර්තා කරා. අප්‍රේල් මාසේ 21 වෙනිදා උදේ 7ට බුද්ධ්‍යංශයට වාර්තාවක් ආවා. අද ගහන පල්ලි කිව්වා. එහෙමයි. ඉතින් එක පැත්තකින් ආණ්ඩුව තමන්ට නිශ්චිත පරිදි තියෙන වගකීම අත්හැරියා. අනෙක් පැත්තෙන් සිද්ධ වුණාට පසුව අනෙක් දේශපාලන කඳවුර මේ දඩේම උස්සගෙන ගියා. ඒ දඩේම උස්සගෙන ගියා. උස්සගෙන ගිහලා මොකද කරේ? කලබල ඇති කරා, අනාරක්ෂිත භාවයක් ඇති කරා, ව්‍යාපාර වලට තර්ජන එල්ල වුණා, ගම්මාන වලට තර්ජන වුණා. එක්කෙනෙක් මිය ගියා, වාහන කීපයක් ගිනි තිබ්බා, පල්ලි කීපයක් ගිනි තිබ්බා. මෙතන මේ තත්ත්ව නිර්මාණය කරා. කවුද මේ? මේ පාර්ශ්ව දෙකම මේ ගැටුම් වල සමහවුල් කරව මතක තබා ගන්න. මම ආනමේ අලුත් කලේ ජීවත් වෙන කිසිදු මුස්ලිම් පුරවැසියෙකු මේ කඳවුරු දෙකට කවදා හෝ යලි ඡන්දේ පාවිච්චි කළ හැකිද? ඔබගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න. ඔබගේ ගැටුම් නිර්මාණය කරපු, ගැටුම් පෝෂණය කරපු, ගැටුම් වර්ධනය වෙන්න ඉඩ දීලා බලාගෙන හිටපු මේ ආණ්ඩුවට ගැටුම් වර්ධනය කරන්න පොහොර සැපයූ රාජපක්ෂ කඳවුරට ඔබට ඡන්ද ප්‍රකාශ කරලා වත් කළ හැකිද? ඒ නිසා මම ඔබගෙන් ඉල්ලා හිටින්නේ මේ ව්‍යසනකාරී ගැටුම්කාරී තත්වය අපේ රටෙන් පහ කරන්න නැතුව අපිට මේ රට හදන්න බෑ. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙනවා. මේ රටේ මහජනයාගේ ආරක්ෂාවක්, ජාතික සමගියක් අපි මේ රටේ ස්ථාපිත කරනවා. මොන වගේ ආරක්ෂාවක්ද? ඔබ දන්නවා රටකට එල්ල විය හැක්කේ මොන වර්ගයේ තර්ජනයක්ද? රටකට ආරක්ෂාව ලෙස එල්ල විය හැකි තර්ජන ආකාර දෙකක් තිබෙනවා. එකක්
විදේශී හමුදාවක් ඒ රට ආක්‍රමණය කිරීම. වෙන්න පුළුවන් දේ වගේ එකක්. නැතව දශක ගණනාවකටද විදේශී හමුදාවක් අපේ රට ආක්‍රමණය කරන්නේ නැහැ. එහෙනම් එහෙම තර්ජනයක් නැහැ. දෙක අභ්‍යන්තර ඇති විය හැකි ගැටුමක්. අභ්‍යන්තර ඇති වෙන ගැටුමක් රටක ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි. හැබැයි දැන් මේ තියෙන ගැටුම මොන වගේ එකක්ද? අපිට මතක අවුරුදු 30ක යුද්ධයක්. එක ගැටුමක්. ඒ ගැටුම මොන තලයේද? කොතනද තිබුණේ? එල්ටීඩී සංවිධානයේට තමන්ගේම බලපදේශ තිබුණා. කර්නල්ගේ සිට පහළ දක්වා හමුදා නිල වගේ හමුදා යාන්ත්‍රණයක් තිබුණා. මල්ටි බැරල් කාලතුවක්කු වෙනි නේද? බර අවි තිබුණා. මුලතේ මුහුදු තීරේ නාවික බලයක් තිබුණා. නේද? සුළුවට හෝ ගුවන් බලයක් තිබුණා. තමන් විසින්ම අත්පත් කරගත් ප්‍රදේශ තිබුණා. සහ පොට්ටුවාමන් මෙහෙවපු බුද්ධි ජාලයක් තිබුණා. ඉසේකනික නිත්‍ය හමුදාවක් හා සමාන බලවත් නේද සන්නද්ධ ව්‍යාපාරයක් තිබුණා. ඒ සන්නද්ධ ව්‍යාපාරේ ආණ්ඩුව හමුදාව අතර මූණට මූණ ගහගත්තා. සමහර විට ඒගොල්ලෝ මේ පැත්තට ආක්‍රමණය කරනවා. සමහර විට ආණ්ඩුව හමුදාව ඒ පැත්තට ආක්‍රමණය කරනවා. යුද සැලසුම් හදනවා. සේනාංක පිහිටවනවා. ගුවන් පහර සැලසුම් කරනවා. දුරදිග විහිදු බලකායන් සැලසුම් කරනවා. ඒ නිසා ඒ යුද්ධයේ ගොඩාක් වැඩක් තිබ්බා ජෙනරාල්ලට කරන්න. දැන් මම අහන තමුන්වන්සලා ඒ වගේ ආරක්ෂාවේ ගැටුමක් අද අපේ තියෙනවද? සන්නද්ධ ව්‍යාපාර හැදිලා කාලතුවක්කු තියාගෙන මල්ටි බැරල් තියාගෙන වෙනම පාලන ප්‍රදේශ තියාගෙන මුහුදු බලයක් තියාගෙන එහෙම සන්නද්ධ ව්‍යාපාරිකුත් නැහැ. ඒ නිසා ඒ වර්ගයේ ගැටුමකුත් අපේ රටේ නැහැ. එහෙනම් මොකද තියෙන්නේ? මොකද අපේ රටේ ගැටුමේ ස්වභාවය? අප්‍රේල් මාසේ 21 මොකද සිද්ධ වුනේ? මුස්ලිම් ජන සමාජය ඇතුලේ ගොඩනැගුණු අන්තවාදී කණ්ඩායම කටුවා පිටියේදී අලුත් කඩේදී මඩකලපුවේදී ඒ දේවස්ථාන වලට ප්‍රහාරයක් එල්ල කරා කතෝලික ජනතාව ඉලක්ක කරගෙන මරාගෙන මරණ ප්‍රහාරය 259ක් විතර මිය ගියා. තවත් විශාල ප්‍රමාණයක් තුවාල ලැබුවා. මොකද ප්‍රහාරය? මුස්ලිම් ජන සමාජය ඇතුලේ ගොඩනැගුණු අන්තවාදී කණ්ඩායමක් කතෝලික ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරා. ඒක තර්ජනය. ඒ වගේම තවත් තර්ජනය. සිංහල ජනතාව ඇතුලේ ඇති වෙන අන්තවාදී කණ්ඩායම් දර්ගවලදී අලුත් කඩේදී අකුරණදී දිගනදී මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරා. ඒක මරාගෙන මරන ප්‍රහාර නෙවෙයි. නමුත් ප්‍රහාරයක් එල්ල කරා. දීපල ගිනි තිබ්බා. පල්ලි විනාශ කරා. නේද? එක්කෙනෙක් මිය ගියා. දිගන තරුණෙක් මිය ගියා. නේද? ඒකත් ප්‍රහාරයක් එල්ල කරා. එහෙනම් අපේ ආරක්ෂාවේ තර්ජනේ මොන වගේ එකක්ද? මොනවා එකක්ද ආරක්ෂාවේ තර්ජනේ? යම් ජන කොට්ටාසයක් ඇතුලේ ගොඩනැගෙන අන්තවාදී කණ්ඩායමක් තව ජන කොට්ටාසයකට ගහයිද? ඔකද තියෙන්නේ. එක ජන කොට්ටාසයක් ඇතුලේ ගොඩනැගෙන අන්තවාදී කණ්ඩායමක් තව ජන කොට්ටාසයක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරයිද? ඔකද. මුස්ලිම් ජන සමාජය ඇතුලේ ඇති වෙන අන්තවාදයක් සිංහල සමාජය ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරයිද? සිංහල සමාජය ඇතුලේ ගොඩනැගෙන අන්තවාදයක් මුස්ලිම් සමාජය ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරයිද? ඕකනේ තර්ජනය. එහෙම නැත්නම් උඩින් ගහයි කියලා තර්ජනයක් තියෙනවා. මල්ටි බැරල් ගහයි කියලා තර්ජනයක් තියෙනවා. මුහුදෙන් ඇවිල්ලා ගහයි කියලා තර්ජනයක් එහෙම තර්ජනයක් නැහැ. එහෙනම් මේක ජෙනරාල්ලා විසින් විසඳන්න ඕන යුද්ධයක්. මම කියන්නේ මේ වගේ ගැටුමකට ජෙනරාල්ලා ගේන්න එපා. ඒක ජෙනරාල්ලාට කරන අපහාසයක්. ජෙනරාල්ලා ඉන්නේ ඊට වඩා යුද්ධ මෙහෙවන්න. දැන් මොකද වෙලා තියෙන්නේ මැතිවරණ වේදිකාවේ? මෙන්න මේක විසඳන්න යුද්ධය ඉවර කරපු වෙලාවේ ආරක්ෂක ලේකම් එනවා. මේක විසඳන්න. මේක විසඳන්න ඒගොල්ලෝ ඕනේ. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් කියනවා ඔයා ආරක්ෂක ලේකම් නෙන්නේ. මේක විසඳන්න මම කියනවා යුද්ධය ඉවර කරපු වෙලාවේ හිටපු හමුදාපතිවරයා. මං කියන්නේ ඒගොල්ලෝ ගේන්න එපා මේකට. මේක මේ ජෙනරාල්ලා විසින් විසඳන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. මේක යුද්ධ සැලසුම් තියනවද? මල්ටි බැරල් ප්‍රහාර එල්ල කරන්න කොහොමද කියලා ස්ථානක හොයන්න තියනවද? සේනාංක හදලා මෙහෙවන්න තියනවද? උඩින් ප්‍රහාර එල්ල කරන්න තියනවද? ඒවා තමයි ජෙනරාල්ලා සැලසුම් කරන යුද්ධ. මේ ජෙනරාල්ලා විසින් විසඳන්න ඕන යුද්ධයක් නෙවෙයි. මෙතන තියෙන මොකක්ද? යම් ජන සමාජයක් ඇතුලේ ගොඩනගෙන අන්තවාදයක් තව ජන සමාජයකට ප්‍රහාරයක් කළ කරයි. ජෙනරාල්ලා මොකද ඕකේ කරන්නේ? ඕක ජෙනරාල්ලාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඕක විසඳන්න ඕන කණ්ඩායම් තුනක් ඉන්නවා. එක දේශපාලක. දෙක ජනතාව. තුන උපරිමනුත් පොලිසිය. ඔච්චරයි. මේ හැරම මේක විසඳන්න ඕන.
දේශපාලන ව්‍යාපාර මොකද කරන්නේ? දේශපාලන ව්‍යාපාර තමන්ගේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් තමන්ගේ දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් අන්තවාදයේ උපයෝගී කර නොකර යුතුයි. අන්තවාදය පැතිරිවිය නොයුතුයි. පතුරන්න ඕනේ. ඒකනේ නේද? කියන අන්තවාදයේ පෝෂණය වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ජාතික ජන බලවේගයේ කවදාවත් ආගම්වාදී, ජාතිවාදී, අන්තවාදය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත් කරගන්නේ නැහැ. ගරගනක් නැහැ. ඒ වගේම කිසිදු අන්තවාදියෙක් කෙටි කාල ජයග්‍රහණ වෙනුවෙන් අපේ වේදිකාවට ගොඩවද්දා ගන්නෙත් නැහැ. එයි මේ පරාජයට පත් කරන්න නම් අන්තවාදය පරාජය කරන්න. එහෙනම් අන්තවාදය පරාජය කිරීම දේශපාලන ව්‍යාපාරවල වගකීමක්. ඒක මම කියනවා. ඉතින් අන්තවාදී වේදිකාවට දාගෙන ඒගොල්ලන්ට පුළුවන්කම තිබෙන්නේ අන්තවාදය පෝෂණය කරන්න විතරයි. තර්ජනයේ තියෙන අන්තවාදී. කාගේද අන්තවාදීකට කරට අත දාගන්න කියන්නේ මොකද්ද? ආරක්ෂාවට තර්ජනය. ඒක මම කියන්නේ. ඒ නිසා කිසිදු අන්තවාදයක වේදිකාවට ගොඩ වැදීම හෝ අන්තවාදය අපේ දේශපාලන බවට පත් කරගන්නේ නැහැ. අපි නගරයට ගියා අපි සහෝදර කිව්වා අපි නගරයට ගියා. නැගෙනහිර සියලුම ආසනවල අපි රැස්වීම පැවැත්වුවා. විශේෂයෙන්ම මුස්ලිම් තරුණ පරම්පරාව විශාල විශ්වාසවන්තතාවයකින් ලෙන්ගතුකමකින් ආදරයකින් අපිව පිළිගත්තා. හැබැයි අපි නැගෙනහිරට ගියේ කිසිදු අන්තවාදියෙක් අපේ වේදිකාවේ තියාගෙන නෙවෙයි. පුළුවන් නම් ගෝඨාභයට යන්න කියලා. කරුණ නැතුව, අතාවුල්ල නැතුව, නේද? හිස්බුල්ල නැතුව ඒගොල්ලන්ට යන්න බෑ. පුළුවන් නම් සජිත් යන්න නැගෙනහිරට. නේද? අන්තවාදී නායකයෝ නැතුව ඒගොල්ලන්ට යන්න බෑ. හරිද? හැබැයි ජාතික සමගිය පණිවිඩය අපි නැගෙනහිරට ගිහිල්ලා ඒගොල්ලෝ හරි අමුතුයි. ඒගොල්ලෝ දකුණට අවිල්ලා එකක් කියනවා, නැගෙනහිරට ගිහලා තව එකක් කියනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා දකුණේදී නේද සිංහල ජාතියාලය ගම් උද්දීපනය කරලා ගන්න. නැගෙනහිරට ගිහිල්ලා සයින්දු මඳුරු වලට නේද නගර සභාවක් දෙන්නම් කියනවා. හරිද? මොකද්ද මේ? ඒගොල්ලෝ දකුණට එකක් කියලා නැගෙනහිරට එකක් කතා කරන අය. අපි විතරයි දකුණ කියන දේම නැගෙනහිරක් කියන, නැගෙනහිරම කියන දේම දකුණට කියන දේශපාලන ව්‍යාපාරය. අපි හෙට උතුරට ගියොත් උතුරට කියන්නේ මේ පණිවිඩෙම තමයි. අපි දකුණට ආවත් දකුණට කියන්නේ මේ පණිවිඩෙම තමයි. අපි නැගෙනහිරට ගියොත් කියන්නේ මේ පණිවිඩෙම තමයි. මතක තබා ගන්න. අන්න එවැනි දේශපාලන ව්‍යාපාරයකට විතරයි අන්තවාදයේ පරාජයට පත් කිරීම සඳහා දේශපාලන මැදිහත් වීම කළ හැක්කේ. මහජන ආරක්ෂාව අන්තවාදය පරාජය කිරීම. ඒකේ දේශපාලන වැඩ කොටස අපි කරනවා. ඊළඟ මහජනට වැඩ කොටසක් තියෙනවා. තමන්ගේ සමාජය තුළ ගොඩනැගෙන අන්තවාදයකට ඉඩ නොදීම. මා දන්න මුස්ලිම් සමාජය. ඔබගේ සමාජයේ ගොඩනැගෙන අන්තවාදයක්. ඒ අන්තවාදයේ ප්‍රහාර එල්ල වෙන්නේ සිංහල සමාජයට විතරද? නෑ. පාස්කුරිදා ප්‍රහාරයට ලක්ුණේ කතෝලික ජනතාව විතරද? නෑ, ප්‍රහාරයේ ප්‍රතිපහාරය යමුනේ කාටද? මුස්ලිම් ජනතාවට. පාරට බහින්න බැරි බියමුසු අනාරක්ෂිත ස්වභාවයක් නිර්මාණය වුනේ කාටද? මුස්ලිම් ජනතාවට. ඒ නිසා ඔබ ඇතුලේ ගොඩනැගෙන අන්තවාදයක් ඔබට ආරක්ෂාව දෙන්නේ නැහැ. ඔබ අනාරක්ෂිත භාවයට පත් කරනවා. එහෙනම් මුස්ලිම් ජන සමාජයට වගකීමක් තිබෙනවා. තමන්ගේ සමාජය ඇතුලේ ගොඩනැගෙන අන්තවාදයකට ඉඩ නොදීම. දේශපාලකයන්ට අපිට වගකීමක් තිබෙනවා. සමාජයට ඔබටත් වගකීමක් තිබෙනවා. මම දන්නවා මුස්ලිම් සමාජයේ සාතිශය බහුතර ජනතාවක් අන්තවාදයට විරුද්ධයි. නැද්ද? අන්තවාදයට එකඟද? විරුද්ධයි. සාරාන්ලගේ ක්‍රියාකලාප පිළිබඳව කාන්තන්කුඩි ප්‍රදේශයේ වැඩිම පැමිණිලි ඉදිරිපත් කරේ කවුද? මුස්ලිම් ප්‍රවේශය. මුස්ලිම් සමාජ සංවිධාන. ඒගොල්ලෝ තමයි පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරේ. ඒගොල්ලෝ තමයි ආරක්ෂක ලේකම්වරයාට ලිපි යොමු කරේ. ඒගොල්ලෝ තමයි ආරක්ෂක ඇමතිවරයාට පැමිණිලි කරේ. මාගාවේ වාර්තා සියල්ල තිබෙනවා. ඒ නිසා මුස්ලිම් සමාජයට වගකීමක් තිබෙනවා.
තමන්ගේ සමාජය තුළ අන්තවාදයක් මතුවීමට ඉඩ නොදී. ඒ වගේම සිංහල සමාජයටත් වගකීමක් තිබෙනවා තමන්ගේ සමාජය තුළ අන්තවාදයක් පෝෂණය වෙන්න ඉඩ නොදීම. මෙහෙමයි මේක කරන්නේ. දේශපාලන ව්‍යාපාරයට වගකීමක් තිබෙනවා. ඊළඟ වගකීමක් තියෙනවා කාටද මේ ජනතාවන්ට තමන්ගේ ජන කොට්ටාසයන් තුළ අන්තවාදයක් ගොඩනැගීමට ඉඩ නොදීම. ඊළඟ උපරිම වුණොත් පොලිස් නේද දෙපාර්තමේන්තුව පොලිස් නිලධාරි මහතුරු මැදිහත් කර ගැනීම. මොකද සෑම ග්‍රාම සේවක කොට්ටාසයකටම සම්බන්ධ වුණු පොලිස් නිලධාරි මහත්වෙක් ඉන්නේ. ඒ ගැමා තුළ අන්තවාදී ක්‍රියාකාරීත්වයක් තිබෙනවා නම්, අන්තවාදී මතවාද දැක්වීමක් තිබෙනවා නම්, අන්තවාදී යම් පෝෂණය වීමක් තිබෙනවා නම් අන්නේ පොලිසිය මහත්තයා ඒකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. අපි කියනවා ඒ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අන්තවාදී පරාජයට පත් කිරීම සඳහා අන්තවාදී හිස ඔසවනකොට ඒ විනාශ කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ දැන් තියෙන අනපනත්වල බලය මදි නම් අපි අනපන ශක්තිමත් කරලා පොලිස් දෙපාර්තමේන්තුවේ බලය දෙනවා. මේකට කරන්නේ. දැන් මේක මට කියන ජෙනරාල් කෙනෙක් ඇවිල්ලා මේක කරන්න තියෙන වැඩේ මට කියන්න. දැන් ඒගොල්ලෝ කියනවනේ නේද? දැන් මේක විසඳන්න ජෙනරාල්ලා වුණා. අපිට කියන්නේ ජෙනරාල් කෙනෙක් ඇවිල්ලා මේක විසඳන විදිය කියන්නේ. අපි කියන්නේ විසඳන විදිය මේක. දේශපාලන ව්‍යාපාර වලට වගකීමක් තියෙන අන්තවාදී පරාද කරන්න. ඒ ජන සමාජයට වගකීමක් තිබෙනවා තමන්ගේ සමාජය තුළ අන්තවාදය ගොඩනැගීමට ඉඩ නොදෙන්න. ඒ වගේම පොලිසිය මහතුරුන්ට වගකීමක් තිබෙනවා මහජනත් එක්ක ගැවසෙන ආරක්ෂක නිලධාරී කණ්ඩායමක් ලෙස තමන් නියලන තමන්ට වගකීම් තියෙන කොට්ටාස තුළ අන්තවාදයකට ඉඩ නොදෙන්න. ඔච්චරයි. එහෙම කරොත් මේ අන්තවාදය පරාද කරන්න පුළුවන්. එහෙම නැතුව අන්තවාදය පෝෂණය කරන දේශපාලන ව්‍යාපාරයකට පුළුවන්කම තිබෙන්නේ අනාරක්ෂිතභාවය වැඩි කරන්න. මම ඔයගලන්ට එකක් කියන්නම්. අද අපේ රටේ මේ ඇති වෙලා තිබෙන ආරක්ෂාව පිළිබඳ ගැටලුව කිසිදු අන්තවාදියෙකුට විසඳන්න බෑ. අන්තවාදියෙකුට කළ හැකි වන්නේ මෙම අනාරක්ෂිත තත්වය තවත් වර්ධනය කරන්න. ආරක්ෂිත තත්වයක් නිර්මාණය කළ හැකි වන්නේ අන්තවාදය ප්‍රතික්ෂේප කරන ජාතික සමගිය ප්‍රාර්ථනා කරන දේශපාලන ව්‍යාපාරයකට විතරයි. එවැනි දේශපාලන ව්‍යාපාර ගොඩක් නැහැ. එවැනි ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි මතක තබන්න. එඳ ඒගොල්ලන්ට ආරක්ෂාව දෙන්න පුළුවන් ආකාරයක් තියෙනවා. අපිට ආරක්ෂාව දෙන්න පුළුවන් ආකාරයක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට ආරක්ෂාව දෙන්න පුළුවන් ආකාරය හැමතැනම බැරියර් දාලා. හමුදා සොල්දාදුවන් දකින තැන අවියාවද සහිත සන්නද්ධ කරලා. යුද රථ පාරේ එහෙට මෙහෙට දුවලා ආරක්ෂාවක් දෙන්න පුළුවන්. එහෙමත් දෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒ වගේ ආරක්ෂාවක් දෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මතක අපේ ක්‍රිකට් කණ්ඩායම ගියා පාකිස්තානේ. අපේ ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට යනකොට වෙඩින වදින රථයක අපේ ක්‍රිකට් කණ්ඩායම නැංගුවා. නේද? හමුදා රථ සන්නද්ධ රථ හතරක් පැති හතරෙන් තියපුවා. සම්පූර්ණ පාර වැහුවා. පාර වහලා ක්‍රිකට් කණ්ඩායම අරගෙන ගිහිල්ලා ක්‍රිකට් පිට්ටනිය බැස්සුවා. අපිට ඒකෙන් පෙන්වන්නේ මොකක්ද? ඒකෙන් අපිට පෙන්නනවා ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂිතයි. පාකිස්තානය යනු අනාරක්ෂිත රටක්. ඒක නේද අපිට පේන චිත්‍රය. අපිට ක්‍රිකට් කණ්ඩායම ගෙන ගිහපු ආකාරයෙන් පෙන්වන්නේ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂිතයි, පාකිස්තානය අනාරක්ෂිතයි. එහෙනම් මේගොල්ලන්ට දෙන්න වෙන පුළු මොන වගේ ආරක්ෂාවක්ද? හැමතැනම යුද හමුදාව ස්ථානගත කරන, හැමතැනම බැරියර් තියෙන, යුද රථ එහෙට මෙහෙට කරගෙන ඒගොල්ලන්ට දෙන්න පුළුවන්කම තිබෙන්නේ අනාරක්ෂිත සංඥාව සහිත ආරක්ෂාව. බැලුමට අනාරක්ෂිතයි. ඕගොල්ලෝ කොහේ හරි රටක ඉඳලා ගොඩ බහිනකොට එයාපෝට් එකේ ඉඳන් හමුදාව රථ තියෙනවනම්, එයාපෝට් එකේ ඉඳන් සන්නද්ධ හමුදාවන් පාරේ ගෙවසෙනවනම්, එයාපෝට් එකේ ඉඳන් බැරියර් තියෙනවනම් මොකක්ද ඒ රටගෙන දැනෙන චිත්‍රය? අනාරක්ෂිත රටක්. එනිසා යුද හමුදාව බැරියර් රාමට්කා පාරේ තියෙන ප්‍රමාණයට පෙන්눔 කරන්නේ අනාරක්ෂිත රටක්. අන්න ඒක දෙන්න ඒ වගේ රටක ආරක්ෂාව දෙන්න පුළුවන් ඒගොල්ලන්ට. අනාරක්ෂිතභාවයෙන් සහිත ආරක්ෂාව. අපේ ආරක්ෂාව හමුදාව කඳවුරු වල ඉන්න ආයුධ ගබඩාවේ තිබෙන යුද රථ හමුදා කඳවුරුතේ ගාල් කොට තිබෙන ආරක්ෂාව පෙන්눔 කරන ආරක්ෂිත රටක් අපි නිර්මාණය කරන්නේ රටක්. නිර්මාණය කරන්නේ කොහොමද? අන්තවාදයේ පරාජයට පත් කිරීම සහ ජාතික සමගිය ගොඩනැගීම. එකක් වැදගත්. අන්තවාදයේ පරාජයට පත් කරන්න ඕන. ජාතික සමගිය ගොඩනගන්න ඕන. ජාතික සමගිය ගොඩනගිය හැකි කෙසේද? අපේ රටේ සිංහල දෙමළ කියලා
ප්‍රධාන භාෂාවන් දෙකක් කතා කරන ජන කොට්ටාසයෙන් ඉන්නවා. ඒ වගේම ඉස්ලාම් ධර්මයේ, කතෝලික ධර්මයේ, හින්දු ධර්මයේ, බුද්ධ ධර්මයේ අදහන ආගම් හතරක් අදහන ජන කොට්ටාසයෙන් ඉන්නවා. ඒ වගේම සිංහල බෞද්ධ සංස්කෘතියක්, දෙමළ හින්දු සංස්කෘතියක්, මුස්ලිම් ඉස්ලාම් සංස්කෘතියක් තියෙන ජන ප්‍රජාවන් ඉන්නවා. ඒකෙන් කියන්නේ මොකක්ද? භාෂාවන්ගේ විවිධත්වයක් තිබෙනවා, ආගම්වල විවිධත්වයක් තිබෙනවා, සංස්කෘතිකයේ විවිධත්වයක් තිබෙනවා. ඒ නිසා අපේ රට විවිධත්වයෙන් පිරුණු රටක්. ඒක හොඳයි රටකට. ඒක නරකද? හැබැයි විවිධත්වයෙන් පිරුණු රටක් ඇතුළේ මොකද වෙන්න ඕන? විවිධත්වය අපි උපයෝග කරගන්න ඕන, වෙන් වෙන්න නෙවෙයි එකතු වෙන්න. හැබැයි අද මොකද කරන් තිබෙන්නේ? අපි අපේ භාෂාව උපයෝග කරගන්නවා වෙන් වෙන්න. ඒ නිසා තමයි පලාලි ගුවන්තොටුපළේ දෙමළ භාෂාව උඩට එනකොට මෙහි දකුණු වේදිකාවේ සිංහල භාෂාවට මාර අපරාධයක් කරලා කියලා කෑ ගහනවා. හැබැයි ඒ කෑ ගහන අයම යාපනයේ තමන්ගේ ඡන්ද කාර්යාලයේ ඒ විදිහටම දෙමළ භාෂාව දානවා. ඒ යාපනයේ ඡන්ද ගන්න අර කෑ ගහන්නේ මෙහි ඡන්ද ගන්න. ඒ නිසා මොකද්ද වෙලා තියෙන්නේ? භාෂාවන් වල විවිධත්වයක් තිබෙනවා. හැබැයි භාෂාවන් වල විවිධත්ව අපි උපයෝග කරගන්න ඕන වෙන් වෙන්න නෙවෙයි. ආගම් අතර වෙනස්කමක් තිබෙනවා. ආගම් අතර අපේ වෙනස්කම උපයෝග කරගන්න ඕනකම තිබෙන්නේ වෙන් වෙන්න නෙවෙයි. සංස්කෘතියන් අතර වෙනස්කමක් තිබෙනවා. හැබැයි සංස්කෘතියන් අතර තියෙන අපේ වෙනස්කම් උපයෝග කරගන්න ඕන ඈත් වෙන්න නෙවෙයි. අපි හදන්න ඕන මොකක්ද? භාෂාව, ආගම, තමන්ගේ අනන්‍ය සංස්කෘතිය. අනේකාට එරෙහි සංස්කෘතිය, අනේකාට එරෙහි භාෂාව, අනේකාට එරෙහි ආගම බවට පත් නොවිය යුතුයි. අපි මොකද්ද ගොඩ ගන්න ඕන? සිංහල දෙමළ භාෂාවන් දෙකම හැම දිනාටම ආණ්ඩුවත් එක්ක කටයුතු කරන්න තියෙන සම අයිතිය පිළිගන්න සහ ස්ථාවර කරන රටක්. බෞද්ධ ධර්මයේ, ඉස්ලාම් ධර්මයේ, හින්දු ධර්මයේ, කතෝලික ධර්මයේ ආගම කියන්නේ තමන්ගේ විශ්වාසය. අපිට කියන්න බෑ උඹ මේ විශ්වාසය අත්හැරලා මේ විශ්වාසය වැළඳගනින් කියලා. අපිට කියන්න බෑ උඹේ විශ්වාසය පහත් මගේ විශ්වාසය උසස් කියලා. ආගම කියන්නේ විශ්වාසය. ඒ හැම දිනාටම තමන්ගේ ආගම නිදහසේ ඇතැහිම සඳහා තිබෙන අයිතිය සාධාරණ. පන්සලකට පහරක් එල්ල වෙන්නේ නැතුව, පල්ලියකට පහරක් එල්ල වෙන්නේ නැතුව, කෝවිලකට පහරක් එල්ල වෙන්නේ නැතුව, එක ආගමක් අනිත් ආගමට අමෝරා ගන්න තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැතුව හැම කෙනාටම සාධාරණ ලෙස ආගම ඇදහිමේ අයිතිය. අපි ඒක හදනවා. ඊළඟ සංස්කෘතික අනන්‍යතාවය. අපි දන්න මේ සංස්කෘතික අනන්‍යතාවය මෙරට ලස්සන කරලා තිබෙනවා. තයින් පොංගල් දිනේදී නේද දෙමළ හින්දු ගෙදරකට ගිහිල්ලා පොංගල් කන එක නරකද? අවුරුදු දිනේදී සිංහල බෞද්ධ ගෙදරකට ඇවිල්ලා නේද කිරිබත් කෑල්ලක් කන එක නරකද? රාමසාන් කාලෙදී ඔයගොල්ලෝ මේ නෝම්බි අත්තරන වෙලාවට රටේදී කැබල්ලක් සහිත කැඳ විදුරක් ගෙන්න කැමතිද? දැන් මෙහෙමනේ මේ රට ගොඩ නැගලා තිබෙන්නේ. ඒ අපිට කෙනාගේ සංස්කෘතික අනන්‍යතාවය. ඒ සංස්කෘතික අනන්‍යතාවයන් ගරු කරන, ඒ සංස්කෘතික අනන්‍යතාවයන් පිළිගන්න රටක් අපි නිර්මාණය කරන්න ඕන. අපේ සංස්කෘතික අනන්‍යතාවය තියෙනවා අනිකට එරෙහිව පහර දෙන්න නෙවෙයි. අනික රිදවන්න නෙවෙයි. අපි තොප්පිය දාන්න ඕන අනිකට රිදෙන්න නෙවෙයි. නේද? තොප්පිය දෙන්නම් කියලා තොප්පිය දාලා වැඩක් නෑ. ඒක අපේ සංස්කෘතික අනන්‍යතාවය. අපි එකිනෙකාගේ සංස්කෘතිය උපයෝග කරගන්න ඕන අනික රිදවන්න නෙවෙයි. අනික ඇතුලේ අනන්‍යතාවය ගරුත්වය නිර්මාණය වෙන්න ඕන. ඒ නිසා අපි කාටවත් කියන්න බෑ. දෙමළ තරුණියට කතා කරලා කියන්න බෑ. ඔයාගේ නළලේ ගහලා තියෙන තිලකේ මකපන් කියලා. ඒක කියන එක සාධාරණයි. අපිට කියන්න බෑ මුස්ලිම් කාන්තාවට කඳවලා ඔයාගේ හිසේ පළඳවලා තියෙන පර්දාව ගලවපන් කියලා. ඒක ඒකේ සංස්කෘතිය. අපිට සිංහල කාන්තාවට කියන්න බෑ උඩරට සාරිය ගලවපන් කියලා. මාරු කරපන් කියලා. ඒක ඒකේ සංස්කෘතිකයිතිය. අපි නිර්මාණය කරන්න ඕන මොන රටක්ද? අපේ දරුවෝ මොන වගේ රටක් ජීවත් වෙන්න ඕන? හැම සංස්කෘතියම පිළිගන්න, හැම සංස්කෘතියකම ගරු කරන, සංස්කෘතික අනන්‍යතාවයන් පිළිඅර ගනිමින් සමගිය නිර්මාණය කරන රටක් අපි හදන්න ඕනේ නැද්ද? අමාරුයි කරන්නේ. අපේ પરම්පරාව යුද්ධ කරගත්තා. අවුරුදු 30ක් යුද්ධ කරගත්ත අපේ પરම්පරාව. අපේ પરම්පරාවේ දරුවෝ උතුරෙත් මිය ගියා, දකුණෙත් මිය ගියා. අපේ પરම්පරාව ගහගන්න දිගනදී, අලුත්ගමදී, අකුරණදී නේද? දර්ගවලදී අපේ પરම්පරාව ගහගත්තා. අලුත් කඩේදී, මඩකලපේදී, කටුවා පිටියේදී නේද අපේ પરම්පරාව අය ගිහිල්ලා බෝම්බ පුපුරවා ගත්තා. අපේ પરම්පරාව යුද්ධ කරගන්න. අපේ પરම්පරාව ගහගත්තා. අපේ પરම්පරාව බෝම්බ පුපුරවා ගත්තා. මම ඔයගොල්ලන්ගෙන් අහන්න එකයි
අපේ දරුවන්ගේ પરම්පරාවත් එහෙම කරන්න ඕන. අපේ දරුවන්ගේ પરම්පරාව යුද්ධ කරන්න ඕන. අපේ දරුවන්ගේ પરම්පරාව ගහ ගන්න ඕන. අපේ දරුවන්ගේ પરම්පරාව එකිනෙකාට එරෙහිව අවියමෝර ගන්න ඕන. නෑ. අපිට ඇති හත්ති වැටිලා තියෙන මේ රටේ මේ යුද්ධ ගැටුම් වලින් මම කියන්නේ අපේ දරු પરම්පරාවට එවැනි ගැටුමක් නිර්මාණය නොකළ යුතුයි. හැබැයි මුගලන්ට එකක් ඒ වගේම අවධාරණය කරන්න. මේ පාලකයෝ නම් අපේ රට පාලනය කරන්නේ අනිවාර්යෙන් යලි ගැටුම් ඇති කරනවා. ඒගොල්ලන්ට ගැටුම් ඕන. ඒගොල්ලන්ගේ දේශපාලන ගැටුම් අප්‍රේල් මාසේ 21 දා පහරක් තිබෙන්නේ නැත්තම් ඒක දේශපාලන වේදිකාව මොනවද අද කියන්නේ? අද කියන්න දෙයක් නැහැ. 21 දා පහර ගැටුමින් තමයි නේද හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයෙක් අපේක්ෂකෙක් ඉන්නේ. ඒ නිසා තමයි ඔහුට ඇවිල්ලා කියන්න පුළුවන්කම තිබෙන්නේ මම ආරක්ෂාව බාර ගන්නවා කියලා. ගැටුම නැත්තම් ඒගොල්ලන්ට දේශපාලනයක් නෑ. ඒගොල්ලන්ගේ දේශපාලනයම ගැටුම මතක තබා ගන්න. අනිත් කඳවුර මොකද්ද කරන්නේ? ඒ පැත්ත ඒ ගැටුමේ අර පැත්ත නියෝජනය කරන්නේ. අපි මේ ගැටුමේ මේ පැත්ත නියෝජනය කරන්න කියලා තමයි අනිත් කඳවුර කියන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට ගැටුම් ඕන. ඒගොල්ලන්ට ආර්ථික ප්‍රශ්න විසඳලා දේශපාලන කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය හදලා දේශපාලන කරන්න බෑ. අධ්‍යාපනය දියුණු කරලා දේශපාලන කරන්න බෑ. මොකද ඒවා දියුණු කරන්න බැරි නිසා. සෞඛ්‍ය දියුණු කරන්නේ නැහැ. ඒව කතා කරලා දේශපාලන කරන්න බෑ. ඒගොල්ලන් දේශපාලන කරන්න පුළුවන්කම තිබෙන්නේ ගැටුම් ඇති කරලා. ඒ නිසා අපි මේ දේශපාලන කඳවුරු දෙක අපේ රටෙන් බලයෙන් පහ කරන්නේ නැත්නම් යලි අපේ රටේ ගැටුම් නිර්මාණය කරනවා. මම අද කියලා යනවා මොකද? මේ අලුත් කඩේදී සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ජීවත් වෙන ආවට ප්‍රදේශයේ ඔබ අමතලා මා කියන්නේ ඔබ මේ පක්ෂ දෙකෙන් ඒ පැරණි පක්ෂ දෙකෙන් එකක් නම් තෝරාගන්නේ ඔබ ගැටුමට ලෑස්ති වෙන්න. මේගොල්ලෝ ගැටුම් ඇති කරනවා. ඔබ ඒ වෙනුවට ඒ කඳවුරු දෙක පරාජයටපත් කරලා ජාතික ජනබලවේගයේ කඳවුර නම් තෝරාගන්නේ ඔබ ජනතාව අතර සමගිය ගොඩනගන්න ලෑස්ති වෙන්න ඒ සඳහා පාලනයක් අපි ගොඩනගන්න. ඒ නිසා යුද්ධ වලින් හෙම්බත් වෙච්ච ගැටුම් වලින් හෙම්බත් වුණු මේ රට අපේ પરම්පරාව අපි තවදුරටත් ගැටුම් යුද්ධ තියෙන රටක් නිර්මාණය නොකළ යුතුයි. අන්න ඒ නිසා මා ආරාධනා කරනවා මේ රට ගොඩනගන්න නම් නීතියේ විධානයේ ආධිපත්‍යයත් වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයකුත් මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය ගොඩනැගුණු රටකුත් ඕන. නීතිය කඩා වැටිච්ච රටකට ඉස්සරහට යන්න බෑ. වංචා දූෂණ නාස්තියෙන් පිරිච්ච පාලනයක් රටක් හදන්නේ නෑ. ගැටුම් අනාරක්ෂිත භාවයේ තියෙන රටක් දියුණු වෙන්නේ නෑ. එහෙමනම් සූඩානේ දියුණු වෙන්න ඕන. නේද? ගැටුම් අනාරක්ෂිත රටක් හැම වෙලාවෙම දියුණු වෙන්නේ නෑ. එහෙනම් මේ රට දියුණු කරන්න නම් මේ අත්තිවාරම ගොඩනගන්න ඕන. නීතියේ විධානයේ ආධිපත්‍ය සාධාරණව ක්‍රියාත්මක වෙන වංචාවේ දූෂණයෙන් තොර පාලනයක් මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය ගොඩනැගුණු පාලනය. අපි කියන්නේ ඕගොල්ලන්ට මෙන්න මේ අත්තිවාරම ගොඩනගනවා අප වෙත බලය ඔබ ලබා දෙන්න. ඒ ගොඩනැගුණු අත්තිවාරම මත අපි ආර්ථිකයේ, අධ්‍යාපනයේ, සෞඛ්‍ය, දුෂ්කර්මාන්තයේ, දීවර කර්මාන්තයේ, ව්‍යාපාරික ප්‍රජාව, තරුණ ප්‍රජා ජීවිතයේ ඒවා අපි ගොඩනගමු. ඒවා අපි වෙන දවසක කතා කරමු. හැබැයි මේක තමයි අත්තිවාරම. මේ අත්තිවාරම මත අපි මේ රට ගොඩනගන්න සූදානම්. ඒ නිසා මම ඔබ හැමදෙනාගේම ඉල්ලා හිටිනවා. මේ අත්තිවාරම ශක්තිමත් කරන්න. මේ තමයි අපේ රට ගොඩනැගීමේ මාවත. ඒ මාවත ඔබ තෝරා ගන්න. පැරණි 71 වසරක් මහලු වියපත් විනාශකාරී දේශපාලන කඳවුරු ප්‍රතික්ෂේප කරලා මම ආරාධනා කරනවා ඔබ නව කඳවුරු තෝරා ගන්න. ඒ වෙනුවෙන් නොවැම්බර් මාසේ 16 වෙනිදා ඔබ හැමදෙනාම එකතු වෙලා මාලිමාවට කතරේ ගහලා ජාතික ජන බලවේගය අතට මේ රටේ බලය මාරු කරන්න කියලා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.